තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් ඉදාරදී කරපු දේශනා සමහරවිට ඉතර විද්‍යානාත්මක වික්‍රේ ප්‍රශ්න විඥානාති විචිති කියලා නම් පාඩයක් එක දේශනාවක් කරලා තියෙනවා නේ. ඒකේ දැනගැනීම කියන එක ගැන සාන විස්තර කරලා කිව්වම ඒක අපිට ජීවිතයේ යෙදෙන කාරණාවක් එක්ක බලන්න කියලා. ඒකෙදි සමිනාසනේ බැලුවම සමිනාස ඒක අර දැන් මේ දැන් යනවා කියන එකත් එක්ක බලනකොට සමිනාසනේ යනවා කියන එකේදී ඉස්සරහම සමිනාස මේ මම කියන්නේ ඇස් දෙකෙන් දකින්නවා මේ පාරේ දකින්නවා. ඒ දකින්න පාරේ සම්බන්ධයෙන් අපි කියමු පරිපෙලක් කියනවා කියලා. පරිපෙලක් කියලා දකින්නවා. ඒ කියන්නේ පරිපෙලක් කියලා මම දැනගන්නවා. දැක්කට පස්සේ ඊට පස්සේ මේ පරිපෙලක් කියලා දැනගත්තට පස්සේ ඒ පරිපෙලන ඒ පරිපෙලට කකුල උස්සලා තියන්න ඕන කියලා එකක් ඊට පස්සේ එහෙම එකක් දැනගන්න කියන්නේ උස්සලා තියන්න ඕන කියලා එකක්. එතකොට ඊළඟ ආයේ පරිපෙලකින් ආයේ උස්සලා තියන්න ඕන. ඒකලා පරිපෙලක් ඉවරුනාම දැන් පරිපෙල ඉවරයි කියලා එකක් කියන්නේ පාර දැක්කට පස්සේ පරිපෙල ඉවරයි සාමාන්‍ය තැන්දලා පාර නම් ඒක දැනගන්න ගන්නවා. ඊට පස්සේ ඒකට අනුව මගේ කය මම වෙනස් වෙනවා මේ එහෙම අර උස්සලා තියලා එහෙම නැතුව සාමාන්‍ය විදියට යනවා. ඒතකොට ඒ අනතරේ සමහර ගලක් එහෙම හම්බ වුණොත් එන්නේ ඒ ගලක් කියලා දකින්නවා. දැකලා මම ගලක් කියලා දැනගත්ත ගමන් මගේ කයින් සමහර වෙනස් වෙනවා මේ ගලෙන් එහා පැත්තට මම කොහොමද යන්න ඕන කියලා. කියන්නේ ඒක වේගෙන් වෙන එකක්. වේගෙන් වෙන එකක් කියන්නේ වේගෙම තමයි බැලුවේ කියන්නේ යනවත් එක්කම බැලුවේ. ඒ කියන්නේ කිව්වේ එතකොට මේ ඒ විදිහට සමහරවිට මේ ඒ යනවා කියන එකට අවධානය යොමු කරොත් එහෙම දැනගන්න සමහරවිට ඒ කියන්නේ තේරෙනවා. එහෙම දැන් මේ යනවා කියන එකට අවධානය යොමු කරොත් විතරයි මේ සිද්ධිය මට තේරෙන්නේ සමහරවිට. නැතුව ඒකට යනවා කියන අවධානය යොමු කරන්නේ නැතුව එහෙම නැතුව අපි සාමාන්‍ය යනකොට එක්කෝ වටපිට බල එහෙම නැත්නම් මොනවා හිතේ යනවනම් අර කාරණා වෙනවා. ඒ වුණාට මේ මම වෙන දෙයක් එක්ක තමයි ඉඳලා තියෙනවා. ඒ කියන්නේ එක්ක හිතීමක් එක්ක එක්ක දැකීමක් ඇසීමක් ඒ වගේ දෙයක් එක්ක. එතකොට මේ දැන් අර එතන ඉස්සනද මේ ඒතොරේ දැන ගැනීමකින් තොරව යෙදීමක් වෙලා තියෙනවා. එකක් වෙනද. එතකොට දැන ගැනීමකින් තොරව දේවල් වෙනවා. ක්‍රියාකාරීත්වයන් වෙනවා. එතකොට මේ ඊට පස්සේ සමහරවිට මේ අය බලුවම දැන ගැනීම කියන්නේ මොකක් හරි දෙයක් දැකලා හරි ඇහිලා හරි දැන ගන්න එකත් එක්ක තමයි මේ අපි ඒකත් එක්ක අර läගගෙන කියන්නේ ඒකත් එක්ක ජීවත් වෙන්නේ. කියන්නේ මොන හරි එකක් අපි කියමුකෝ කෙනෙක් දැක්ක කියලා දැකලා අඳුරගෙන එයාගේ විස්තර ඔක්කොම ඊට පස්සේ එනවා තමයි අපිට. එතකොට මේ දැන් මේ දැන ගැනීම නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට දැන ගැනීමක් නැති වුණොත්
ඒ ලැබෙන ඒ කෙනියත් එක්ක ඒ කවර දැකපුම ඒ දකින්න කෙනා ගැන අපි හිතන දේවල් නැති වෙනවා. දැන ගැනීම කියන එක නැති වුණා. ඒ වුණාට දැන ගැනීමක් නැතුව මේ අපිට ඉන්නත් බෑ සම්දේ. දැන ගැනීම නැතුව ඉන්න බෑ. මොකද මේ දැන ගැනීම නැත්තම් මේ අපිට දැන් සමානාංශය කියලා මට කියන්නත් බෑ. සමානාංශය කියන දේ මට එහෙම ඇහෙන්නේ තේරුම් ගන්නත් බෑ. දැන ගැනීමක් නැතුව ඉන්නත් බෑ. මේ නමුත් දැන ගැනීමත් එක තමයි අර ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. සංදැරීම ගැටීමේ ඔක්කොම බැලුවම එතකොට සමිනාත මේ ඒක එතකොට ඒ විදිහට බැලුවා සමිනාත. ඔව් ඒක හොඳයි. දැන ගැනීම ගැන හොයාගන්න නෙකි. දැන් අර ඔයා කිව්ව අර දැන ගැනීමෙන් තොරව දෙයක් තියෙනවා කියලා. කියන්නේ දැන් අපි අවධානයක නැතුව වෙන අවධානයක යනද අර කටයුතු ටික වෙනවනේ. වෙනවා කියලා දැනගත්තනේ. නේ? දැන් එහෙම දැනගත්ත නැතුනොත් එහෙම වෙනවා කියලා දැනගත්ත නැතුනොත් එහෙම වෙනවද? වෙනවා කියලා දැනගත්ත නැතුනොත් එහෙම වෙනවද? වෙනවා. ආයෙත් දැනගන්නවා. නේ? නෑ කිව්වොත් එහෙම. වෙන්නේ කියලා. ඒ දැනගන්නවා. නේ? එතකොට දැන් අපි කොහෙන් හරි දැන ගැනීමකින් තොරව අර කටයුතු වෙනවා කිව්වොත් මේක වැරදිනේ. අපිට අර ඒ කාරණාව ඒ කියන්නේ එතනදී අර එතනදී තියෙන එකම කාරණාව සිහිය නෑ කියන එකයි. දැන ගැනීමකින් තොරව කටයුතු වුණා කියන එක නෙමෙයි සිහිය නෑ කියන එකයි. ඒ කාරණාවට සිහිය නෑ. දැන ගැනීමකින් තොරව කටයුතු වෙනවා කියන එකක් දැනගත්තනේ. ඒ නිසා කවදාවත් දැන ගැනීම කියන එකෙන් ගැලවෙන්න බෑ. අපි මොකක් හරි එකකින් දැන ගැනීමකට යමු වෙනවා. එතකොට දැන් ඔය විදිහට හිතනකොට මේ දැන ගැනීම කියන එක ප්‍රශ්නයක් නේ. දැන ගැනීම කියන එක ජීවිතේ ප්‍රශ්නයක්. දැන ගැනීම එක තමයි සියලු අරමුණු තියෙන්නේ. එතකොට දැන් ඔතනදී අපි හෙව්වේ ඔය හිතපු කාරණාව තුළදී දැන ගැනීම මත පාදක වෙලා ගොඩනගෙන ලෝකය සහ දැන ගැනීම මත පාදක වෙලා ගොඩනගෙන ලෝකයේ අරමුණු ඔයාට හම්බ වෙනවා. ඒ අරමුණු සියලු දෙයකට මුලක් දැන ගැනීම කියන්නේ. නේ? දැන් දැන ගැනීම ගැන හොයනවා. දැන් දැන ගැනීම ප්‍රශ්නේ එහෙනම්. එහෙනම් දැන ගැනීම කියන්නේ මොකද්ද කියන කාරණා හොයන්නට ඕනේ. අන්න ඒ දැන් ඔය ප්‍රශ්නේ එන්නේ නැතුව දැන ගැනීමක් ගැන මොකටද හොයන්නේ? නේ? හොයන්න ඕනේ. අපි සිහියක් කියන්නේ අපි දැන ගැනීම කියන කාරණාවක් ගැන හොයන්න කියන්නේ ඔය ජීවිතය ගැන හොයන්න යනවා කියන එකයි. එක පැත්තකින්. දැන ගැනීම කියන පැත්තේ ජීවිතය ගැන හොයන්න යනවා. දැන ගැනීම කියන පැත්තෙන් ජීවිතය ගැන හොයන්න යනකොට මෙන්න මේ කාරණාව මත පාදක වෙච්ච නිසා අපට ජීවිතේ මහා අර්බුද ගොඩකට මුණ පාන්න ගන්නවා. සියලුම අර්බුද සියලුම දේවල් තියෙන්නේ මේ දැන ගැනීම කියන කාරණා මත කියන එක ඔයාගේ ජීවිතයේ දැන ගැනීම ගැන හිතීම තුළින් ඔයාලට හම්බ වෙන ප්‍රශ්නයක්. දැන් අනිත් පැත්තේ ප්‍රශ්නේ එනවා. දැන ගැනීම ඉන්නේ ප්‍රශ්නේ. එහෙනම් දැන ගැනීම කියන්නේ මොකක්ද? දැන් මේ ප්‍රශ්නේ දෙන්න ඕනද? ඒ ප්‍රශ්නේ එන්නේ නැතුව ඔයා දැන ගැනීම කියන එක හොයන්න ගියාට ඒ හිවීම තුල ඒ කියන්නේ හිවීම තුල අපි මේ සැබෑවටමද හොයන්නේ නැත්නම් මේ නිකන් අර ඕනෑවට එපාවට හොයන්නේ. නිකන් කියනවටද? කියනවටනේ. දැන් ඊළඟට මාළි බදාරම ඉගෙන ගත්තා කියලා පංච උපාස්කන්ධ ගැන හොයනවා කියලා විඤ්ඤාණය ගැන හොයනවා කියලා බොරුවක් නිකන්. ඒ ප්‍රශ්නයක් නෑනේ. බොරුවක් නෙමෙයිද කරන්නේ? දැන් ඔන්න මේ ගොඩක් වෙලාවර කරන්නේ අපි දැන් ඔන්න පංච උපාස්කන්ධ ඉගෙන ගන්නේ විඤ්ඤාණය ගැන දැන් හොයන්නේ. දැන් මොකටද හොයන්නේ? කිසි ප්‍රශ්නයක් නෑනේ හොයන්නේ. කිසි අරුපුදයක් නෑනේ හොයන්නේ. නිකන් ඕන නැති දෙයක් කරන්නේ. හැබැයි ජීවිතේ ප්‍රශ්නයක් කියලා දැනගත්තා නම් ඒ කාරණාව අන්න හිවීමේ කාරණාව තියෙනවා. එතෙක් ඔය ධර්මයේ හිතනවා කියන සියලු දෙනා කරන්නේ බොරුවක්. ගලප විතරක කර ඉන්න එකක් විතරයි කරන්නේ. එතකන් ධර්මයේ කියන දෙයකට අහලකටවත් එන්නේ නැහැ. නිකන් සද්දම් අදිමානෙන් යුක්තව අර නිකන් ඔය ගලපනවා. හැබැයි ඔන්න ඔතෙන් ආවට පස්සේ ඔය ප්‍රශ්නය ආවට පස්සේ දැන් ජීවිතේට ප්‍රශ්නයක්. ජීවිතේට ප්‍රශ්නයක් කියන කාරණාව එක තමයි
දැන් දැන ගැනීම ගැන හොයන්න යමු. ජීවිතේ ප්‍රශ්නයක් කියන කාරණාව එක්ක දැන ගැනීම ගැන හොයන්න යමු. එතකොට දැන ගැනීම ගැන දැන් හොයන්න යමු වෙනකොට ඔයාට හිවීමට තියෙන ඕනකම වැඩිද නැද්ද? වැඩිනේ. දැන් එතකොට ජීවිතය ගැන හොයන්න තියෙන ඒ කාරණා. දැන් ජීවිතය ගැන චින්තනය මෙහෙවෙන්නේ ඒ කාරණා. තව ඕක හොඳට හිතාගෙන ජීවිතේ ගොඩක් හිතාගෙන ගියොත් එහෙම ඔය දැන ගැනීම ගැන හොයනකම් ජීවිතේ වෙන අසසිල්ලක් නෑ. ඔන්න ඔතනදි තමයි අපට වල උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ කාරණා කොච්චර හොයන්න ගියත්. හැබැයි ඔයාගේ ප්‍රශ්නේ නිසා ඔයාගේ අසරණ භාවයක් වෙනවා. මම මෙහෙම කියන්නේ ඔයාට උන ඛණ්ඩ නැහැ. අඳින්න නැහැ. ඉන්න තැනක් නැහැ. කිසි දෙයක් නැහැ. මේ ඔක්කොම ප්‍රශ්නේ මොකද්ද? සල්ලි නැහැනේ. මේ ඔක්කොම ප්‍රශ්නේ සල්ලි නැහැ. ඒ කියන්නේ ඛණ්ඩ දෙයක් නැහැ. අඳින්න විදිහක් නැහැ. ඉන්න තැනක් නැහැ. කිසි දෙයක් කරගන්න බැරුණාට පස්සේ ඔයාගේ ජීවිතයේ ප්‍රශ්නේ දැන් මේ ඔයාගේ අවශ්‍යතාවනේ. දැන් මේ ඔක්කොම ප්‍රශ්නේ මොකක්ද? සල්ලි නැති නිසානේ. දැන් එහෙනම් ඔයා ඛණ්ඩ හොයන්නත්, අඳින්න හොයන්නත්, ඉන්න තැනක් හොයන්නත්, ඒ හැම එකටම හොයන්නවත් දැන් මොනවද හොයවිය යුත්තේ? සල්ලිනේ. දැන් සල්ලි හොයනවට කිසිම ක්‍රමයකුත් නැහැ. සල්ලි හොයන්න කිසිම ක්‍රමයකුත් නැහැ. ජොබ් එකක් නැහැ, ජොබ් එකක් කරන්න හැකියාවක් නැහැ. කිසිම දෙයක් නැහැ ඔයාලට. දැන් මොකද වෙන්නේ? අසරණ වෙන්නේ නැද්ද? උපරිම අසරණවනේ. බඩගින්න හින්දෙනවා. ඉන්න තැන නැතුව හින්දෙනවා. ඇඳුම් නැතුව හින්දෙනවා. බෙහෙත් ලැබ වුණාම බෙහෙත් ගන්න නැතුව හින්දෙනවා. දැන් මේ කාරණා එක එනකොට ඒ අසරණ භාවයේ සල්ලි නැතිකම, සල්ලි හොයාගන්න බැරිකම, සල්ලි නැතිකමයිත් එක්ක අසරණ භාවයේ අසාමාන්‍යයි නේ. දැන් මොකද ඔයා කරන්නේ? ගුණවත් හොඳ කවුරු හරි කෙනෙක් ළඟට ගිහිල්ලා ඉල්ලනවනේ. ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. දැන් ඔයා ඉල්ලන්නේ නැතුව ඉඳී නැත්තම් ඔහේ මැරෙලා යයිද? ඉල්ලනවනේ. අනිවාර්යෙන් ඉල්ලනවා. මොකද අර වේදනාව දැනනකොට ඉල්ලනවා. කෙනෙක් ළඟට ගිහිල්ලා ඉල්ලනවා. දැන් ඒ කෙනා නීති දානවා. මේ වැඩේ කරන්න ඕනේ. මේක මෙහෙම කරන්න ඕනේ. මේ විදිහට මගේ වැඩේ කරන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. ඔයාට සල්ලි දෙනවා හැබැයි. ඔයා ඒක කරයිද නැද්ද? කරනවනේ. ඇයි ඔයාගේ බඩගින්න ඔයාට ඉන්න තන දෙකම අසාමාන්‍යද දැල්ලා තියෙන්නේ. දැන් ඉන්න අරයා කියන දේ කරනවද නැද්ද? කියන දේ කරනකොට ඔයාගේ බඩගින්න දැන් මොකද වෙන්නේ? නැති වෙනවනේ. ඉන්න තන ප්‍රශ්න නැති වෙනවා. ලෙඩ වුණාමද ප්‍රශ්න නැති වෙනවා. මොකක් නිසා? අසරණ වෙලා පුළුවන් කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලුවා. හැබැයි යා නිකන් දෙන්නේ නැහැ. එයා කියන දේ කරමින්. හැබැයි අසත්පුරුෂයෙක් නෙමෙයි ගුණවත් කියන්නේ. එයා කියන දේ කරමින් ඔයා කටයුතු ඔයාට ඕන දේ ඔයා කරේ එයාට ඕන දේ. එයාට ඕන දේ. ලැබුණේ මොකද්ද? ඔයාට ඕන දේ ඔයාට අවශ්‍ය දේ ලැබුණා. ඔන්න ඔය වගේ තමයි ඔය ජීවිත විඥානයේ දැන ගැනීම කියන කාරණාව ගැන හොයද්දී ඔය ප්‍රශ්නේ ඉන්නේ නැතුව විඥානයක් ගැන හොයන්න යනවා කියන කාරණාව හරියට මේ වගේ. ඔයාට ඔන්න සල්ලි තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. දැන් ධනවත් කෙනෙක් ඉන්නවා. දැන් ඔයා එයා ළඟට ගිහිල්ලා නිකන් කතා බස් කර ඔය ඉන්නවා. දැන් එයා කියන මේවා කරන්න, අරව කරන්න කරයිද? නෑ. ඇයි? ඔයා අසරණ නෑ. ඔයාට දැන් සල්ලි හොඳට තියෙනවා. ඔයා සල්ලි හොයන්න මොනවද කරන්නේ? බඩගිනිනකොට සල්ලි හොයන්න මොනවද කරන්නේ? නෑ සල්ලි හොඳට තියෙනවා. මොකක් කරන්නේ? මෙන්න මේ වගේ තමයි අර ඔය ධර්මයේ කියලා අහලා ඔය එක දේවල් අරගෙන කරන වැඩේ. ගැළපිල්ලක් විතරයි කරන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. අවංක ජීවිතයේ ප්‍රශ්නේ එන්නේ නේ. ඒකයි මම ඔය හැම වෙලේම හිතන්න කියලා කියන්නේ ඕනෝකයි. ජීවිතයේ ප්‍රශ්නේ අවංකව එන්නට ඕනේ. අවංකව ජීවිතයේ ප්‍රශ්නේ ආවට පස්සේ දැන් ඔයාට ওই කාරණාව තව දිගට හිතාගෙන ගියොත් එහෙනම් ඔයාට මේ දැන ගැනීම ගැන හොයන්න ඕනකම උප්පරිම එනවා. උප්පරිම හොයන්න ගියාට ඔයාට හොයන්න බෑ. හැබැයි ඔයා හොයලා හෙම්බත් වෙනවා. ඒත් ඔයාට හොයන්න බෑ. දැන් මොකද කරන්නේ? අර සල්ලි ඇති වුණාට පස්සේ දන්න තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා එයා කියන දේ කරමින් ඉන්නවා වගේ අන්න එතනයි කල්යන මිත්‍ර නැමීම කියන්නේ. එතෙක් නැමෙන්නේ. එතෙක් අපි ගලපනවා. එතෙක් අපි ගලප මොකක් හෝ හරි දෙයක් කරනවා. දැන් මොන ඔය කරනවා හිතන්නට ඕනේ. ඒ කියන්නේ දැනුත් තාම හිතන්න ඒ කියන්නේ අපි යම් මොහොතක හිතනවා. හිතුවට ඒක හිතා ගන්න බෑනේ.
ඊළඟට අපේ ප්‍රශ්නේ තේරෙන්න ඕනේ. දැන් අපි හිතමු කොන්න සල්ලි නැහැ කියන අසරණකම දැනෙනවා. කවුරුවල් ළඟට යන්න ඕන වෙනකොට නිකන් අර ඒක එච්චර දැනෙන්නේ අපි තුන් බඩගින්න හැම වෙලම දැනෙන්නේ නැහැ කියලා. ආයෙ බඩගින්න එනකොට මොකද වෙන්නේ? ආයෙ සල්ලි ඇති බව දැනෙනවනේ. ඔන්න ටිකක් වෙලා යනකොට ඔන්න නිින්ද ගියාට පස්සේ හරි මොනවා කරනවාට පස්සේ ඔන්න ආයෙත් දැනෙන්නේ නැහැ නේ. ආයෙ බඩගින්න එනකොට මොකද වෙන්නේ? ආයෙ දැනෙනවා. ඔන්න වගේ හැම වෙලෙම ජීවිතේ ඔය ප්‍රශ්න ගැන හොයනකොට හැම වෙලෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා. ඒ තමයි දැන ගැනීම කියන ප්‍රශ්නේ. අන්න එහෙනම් ඒක ගැන හොයන්න ගන්න. හොයන්න ගත්තාම හොයාගන්න බැරි වෙනවා. ඊළඟට යමු වෙනවා. ඔන්න ඔය යොමු වීම තියෙන නැති, ඒ කියන්නේ ඔය යොමු වීම ඇති වෙන තාක්කල් ධර්ම මාර්ගයට යන්නේ. ඒ කියන්නේ ඒක අවංකවම යොමු වීමක් ප්‍රශ්නයක් එක්ක. ජීවිතේ හිතලා දැන් හිතලා නෙමෙයි නේද වෙන්නේ? හිතලා නේ. හිතලා. එතකොට මේ හිතලා වෙනවා කියලා කියන්නේ යොමු වීමක් අවශ්‍යතාවයේ තියෙන නිවැරදිවම ප්‍රඥාව තියෙන්නේ නේද? ඒක තමයි ලෝකයේ කියන ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව එක්ක නැමෙනවා. ඊට පස්සේ කියන දේ කරනවා කියන කාරණා වන්න සිද්ධ වෙනවා. එතෙක් මම එදත් කිව්වේ. එතෙක් කියන දේ කරන්නේ නැහැ. එතෙක් කරන්නේ ඔයාට හොඳයි කියලා දෙන්න. අපි මෙහෙම කියමු. දැන් අපි ඔන්න හිතමු අර සල්ලි තියෙන කෙනා ළඟට ගියාට පස්සේ එයා මකරඩක් කියනවා. එයා වැඩක් කරුවට පස්සේ ඔයාට හිතෙනවා ඒක ඊට වඩා මෙහෙම කරොත් හොඳයි කියලා. එන් එයා එහෙම කරනවා. දැන් අරයා කිව්වේ වෙන එකක්. හැබැයි ඔයා හොඳයි කියලා කරන්නේ. ඊට වඩා හොඳයි කියලා. දැන් එයා කිව් එකද කරේ වෙන එකක්ද කරේ? වෙන එක. එයා බලාපොරොත්තු වෙන විදියක්. ඔයා කරේ වෙන විදියක්. දැන් සල්ලි හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තමයි වෙන්නේ. කල්‍යාණ මිත්‍රයෙකුට කාටවත් නැමුණා කියලා හිතාගෙන කරනවා. ඒක මෙහෙම කරත් මෙහෙම කරොත් ඊට වඩා මේක කරොත් හරිද මේ කාරණාව හරිද. දැන් අපට ඕන කැලේටිකුත් ගන්නවා. ඒ කියන්නේ අපටත් අර පසුබිමක් තියෙනවනේ දැනුම අරගෙන. පසුබිමක් තියෙනවා. මෙන්න මේකත් එක්ක මෙහෙම කරොත් හරි මෙහෙම කරොත් හරි කියලා අපේ හිතනොත් ටිකක් දීලා කරනවා. එතකොට එහෙනම් අර දැන් ඒකත් අහපො දැනගැනීමකට ගිහිල්ලා නෙමෙයි. දැන් දැනගැනීම ගැන හොයලා අසරණ වෙලා නෙමෙයිද තියෙන්නේ. ආයෙ දැනගැනීමක් එක රැවටිලා තියෙන්නේ. ආයෙ දැනගැනීමක් එක රැවටිලා. කොහෙන් ගියත් ඒකට හසුනවා. ඉතින් ඔන්න ඔය විදිහට ජීවිතේ හිතන්න නැති තාක්කල් මල්ලි කවදාවත් මේ ධර්මයක ඕනකම අවංකව දැනෙන්නේ නැහැ. නිකන් මූණිච්චාවක් විතරයි තියෙන්නේ. ධර්මයක ඕනකම අවංකව දැනෙන්නේ. කියන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක අවශ්‍යයි. බුදු කෙනෙක් කියලා කියන කාරණාවේ තේරුමම බුද්ධ කියන්නේ අවබෝධය කියන එක. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අවබෝධයේ රජ්ජුරුව කියන එක. ඒතර බුද්ධ කියන්නේ අවබෝධ නිර්මිත වෙච්ච දේ කියන එක. එතකොට දැන් ඔයා ජීවිතය ගැන හිතන්න යමු වෙනකොට තමයි ඔයාට අවබෝධ නිර්මිත වෙච්ච කෙනෙක්ගේ උපකාරයක් ඕනේ. ඒ අවබෝධ නිර්මිත භාවක උපකාර නැත්තම් අවශ්‍යතාවයක් නැහැ. නැත්තම් කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අවබෝධයෙන් යුක්ත දැන් අවබෝධයෙන් ඔයා හිතන්න යමු වුණොත් විතරයි ඒ හිතීමෙන් ඉහළට ගිය කෙනෙක්ගේ උපකාරයක් ඕනේ. නැත්තම් ඔයාට ඕනත්තේ වෙන කෙනෙක්ගේ යදිල්ල. ඉල්ලීමක් නෙවෙයි. දැන් අපි ඉල්ලීමක් කියන්නේ දැන් මෙහෙම කරොත් නිවන් දකි. මෙහෙම කරොත් නිවන් දකි. මෙහෙම කරොත් හොදාපන්න. මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඒ කියන්නේ අවබෝධය නෝ නෙමෙයි. මෝඩකමත් එක්ක වෙන මොකද්ද එකක් කරන්නේ. අදින් ඒ නිසා ඔහම හිතන්නේ කොහොමදයි? ඔය විදිහට දිගටමත් හිතන්න. ඔය විදිහට දිගටමත් හිතන්න. ඔයාටම දැනෙන්න ඕනේ හොඳටම. ඔය කාරණාව එක්ක මොකක්ද මේ දැන ගැනීම කියන්නේ? කොහොමද මේ දැනගන්නේ? මොකද්ද දැන ගැනීම කියන්නේ? කොහොමද මේ දැන ගැනීම ඇති වෙන්නේ? කියන මෙන්න මේ ප්‍රශ්නේ ඔයා තුලින් එන්නට ඕන. ඔයා තුලින් එන්නටත් ඕනේ ඔයා ඒක ගැන හොයන්නටත් ඕනේ. ඔය ගැන හොයනකොට ඔයාට වෙන දේවල් දැන් මම ඊයේ දේශනාවේදී මම කරුණු ගොඩක් කිව්වනේ. මේ දැන ගැනීම කියන්නේ ස්ථිරව තියෙන එකක්. අපිට දිගටම දැනගන්න දැන් අපිට දැන් එහෙම එකක් නැද්ද බලන්න ඔය ජීවිතේ. දිගටම එහෙම එකක් තියෙනව නැති එකක් තියෙනව දැන ගැනීම. නේ? දැන ගැනීමක් තියෙන එක ජීවිතේ. එතකොට ඔය කාරණාව දැන් ඔය විදිහට යම් කිසි කෙනෙක් යමු වුණාට පස්සේ ඕකේලොත් තියෙන විමුක්තිය. ඒ කියන්නේ දැන ගැනීම කියන කාරණාවටම හිත පිහිටවාගෙන ඉඳීමේ විමුක්තියක් තියෙනවා. ඒ කාරණාවේ. ඒ තමයි විඥානං ඡායතන කියන කාරණාවටනේ. හැබැයි ඕක ඔය කාරණාව හොයන්න යමු වෙන්නේ
හොයන්න යමු වීම දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි දැන ගැනීම කියන එක දැන් මම ඒකත් කියලා දුන්නයි. ඒකට නාම රූපයෙන් කියලා දානවා අරකින් දානවා මේකෙන් දානවා. දාලා තව විකෘතියක් කනා ගන්නවා. දැන් ඇයි දැන් අපි සම්බුද්ධ වෙන්න යනවානේ. අපි නැමීම කියන කෘත්‍යය තුළ දැන් අපේ මනසට දැන් ඔයාට හිතන්නකෝ දැන් ඔයාට ඔන්න දැන ගැනීම කියන එක දැන් ධනමෙන් අහලා තියෙන විඥානේ නාම රූපයෙන් කියලා. දැන් ඔයාට ඒ කාරණා වෙන්නේ විඥානයේ නාම රූපයෙන් කියලා දැනගත්ත නිසාද නැද්ද? දැනුමකින් දැනගත්තනේ. ඒ දැන ගැනීමකින් නේද අපව එක නාම රූපයෙන් කියලා දාගත්තේ. දැන් දැන ගැනීම හොයලාද තවත් දැන ගැනීමකට කොටු වෙලාද? තවත් දැන ගැනීමකට කොටු වෙලා. ඉතින් ඔය දේනේ දිගටම කරගෙන යන්න. කොහේ නිදහස් වෙන්නද? නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය ගතිය තමයි තියෙන්නේ. දෙක හොඳයි. එහෙම හිතන්න. ඊට පස්සේ දැන් අපි දැන් එහෙන් දෙකපු දෙයක් දැනගත්තම දැන් වීමුලෙන් මොකක් හරි දැන් ඒසනතර උදාහරණයක් කෝපේ උදාහරණයකට දේශනාවේ තියෙනවා. ඒ කියන්නේ එහෙන් දැන් මොන ටැප් එක කියලා එහෙන් දැක්කම ටැප් එක කියලා කියනවා. ඊට පස්සේ අනගිල ඇල්ලුවමත් ඒක ටැප් එක. ඊට පස්සේ මෙතන ඉඳලා එතෙන්ද යන්නේ නැතුව හිතලා ඒක සමහරවිට එහෙම හිතනවා. මේක මෙහෙමයි කියලා. ඔව් ඒක මොන විදිහටද දැනගත්තා. එහෙම. ඒතොරේ හැම පැත්තෙම කියන්නේ තුනෙන්ම ගත්තම මේ ඒක මේ ඇඟේ හැපුණත් කියන්නේ ඇල්ලුවත් ඒක ඒ විදිහට දැනගන්න සම්දෙහිකුත් තමයි. ඔව් ඒක තමයි. එතකොට ඒ මොන විදිහකට ගියත් අපි ওই නිගමනයේට යන්නේ මොන විදිහකට ඔක ගියත් අපි උතනින් එහා නිගමන වලට යන්න හොඳ නැහැ. මොකද හේතුව ඔයාගේ කොහෙන් හරි කොනක තියෙනවනේ දැන ගැනීමයි ටැප් එකයි කියලා දෙකක්. නැද්ද එහෙම? දැන ගැනීම කියන එක දැකීමෙන් දැනීමෙන් හිතීමෙන් මොකද්ද දැනගත්තේ? ටැප් එක. දැන් ඔයාගේ ඇතුලෙන් වැඩ කරන්නේ නැද්ද? ඇතුලෙන් වැඩ කරන්නේ ටැප් එකක් කියන එකක් තියෙනවා කියලාද නැහැ කියලාද? තියෙනවා කියලා. ඒක ටැප් එකක් තියෙනවනේ දැනගත්තත් නැත්නම් ටැප් එකක් තියෙනවනේ. අනිත් පැත්තෙන් කෙනෙකුට කිව්වොත් එහෙම නෑ නෑ. ඒකේ හතර මහා දාතර මොනවද අමුතු විද්‍යාව දානවා කෙනෙක්. ගිහිල්ලා වුණ ඒකේ ටැප් එකක් නෑ කියනවා ඊළඟට. දැන් එතකොටත් අන්න නෑ කියන පැත්තට ගිහිල්ලා. දැන් අපි මොන විදියකට කරන්න ගියත් අපිට නැද්ද ලෝකේ එක පැත්තකින් තියෙනවා මොනවා හරි තියෙනවා. තියෙන දෙයක් ආධ්‍යාත්මීය මොකද්ද ක්‍රියාකාරීත්වයක් එක්ක අපට සම්බන්ධ වෙනවා. දැන් ඔයාලට මෙහෙට එනකොට මේ දානශාලාව කලිනුත් තිබුණොත් තියෙනවා. ඔයාලට ආවම දැනගත්තා. දැන් එතකොට ඔයා තුළ දැනගැනීම කියන කාරණාවේ සියුම් භාවය කියන්නේ යන්නේ ඒකයි. ඔයා හිතීමකින් තොරව, ඇසීමකින් තොරව, දැකීමකින් තොරව මේ දානශාලාව නැත්නම් ওই ටැප් එක කියන කාරණාව දැනගැනීමක් කියන කාරණාවකින් තොරව ඔයාට ටැප් එක කියන කාරණාවක් ගැන සියුම් මානසිකාරයක් කියන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක තියනවා කියන කාරණාවට යනවනේ. හැබැයි ඒකට ඔයා දැනගැනීමක් කියලා ලේබල් කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒක ඔයා හිතනවා නෙමෙයි හැඟීමක්. ඔයාගේ ඇතුලෙන් හැඟීමක් තියෙනවා. හිතීම කියන කාරණාවෙන් ටැප් එක කියන එකත් හම්බ වුණා. දැකීමේවත් හම්බ වුණා. ඇඟේ වැදීමේවත් හම්බ වුණා. ඔය කතා කරන කතාව තුළම ඔයාට හිතන්නේ නැති වුණාට හැඟීමකින් ටැප් එක කියන කාරණාවක් වෙනව නැද්ද? තියෙනවනේ. ඒකත් දැනගැනීමන්නේ. ඔන්න ඔය කාරණා හැබැයි දැන් ඔයාගේ මම ප්‍රශ්නකට පස්සේ නැහැ කිව්වොත් එහෙම ටැප් එක කියන එක නැහැ කිව්වොත් එහෙම ඒතර මට පෙරලා අහන්න ඒතර ඔයා දැනගත්ත ටැප් එකක් කියලා එහෙම ප්‍රශ්නයක් එනවනේ ඒතරනේ. එතකොට අන්න අර බුදුරණවහන්සේගේ ධර්මයේ කැහැරි අරගෙන එක එක විජ්ජුම්මර දාලා ඔය ගොඩක් අය උත්තර දෙනවා. ඒ කියන්නේ ලොකු වුලකට යනවා ඊට පස්සේ. නෑ ඒකේ විලි හටගත්ත නාම රූපයෙන් හටගත්ත එහෙමයි කියලා හෙන්න විජ්ජුම්බරයක් දෙනවා ඊට. ඒක නම් වැරදි කියලා මම ඊයේ තමයි හොඳටම පැහැදිලි කරා.
ඒක අර සාතිරත් වඩා පහත් දෘෂ්ටියක්. මාතන්න සංකේත සූත්‍රයේ තියෙන සාතිගේ දෘෂ්ටියට වඩා අන්ත පහත් දෘෂ්ටියක්. එතකොට එහෙම යන්නේ නැති ඒ කියන්නේ දැන් එහෙනම් ඔයාට දැන ගැනීම කියන කාරණාව පිළිබඳව නිවැරදිව දැන ගැනීමට යොමු වෙලාද ඔයාට දැනෙන විදිහට ඔයා දැන ගැනීම ගැන හිතුවද? මට දැනෙන්නේ. මම මේ ප්‍රශ්නේ දෙකක් ඇහුවා. දැන ගැනීම කියන කාරණාව පිළිබඳව නිවැරදිව මෙහෙවීමට යොමු වුණාද? ඔයාට දැනෙන විදිහට දැන ගැනීම කියන එක නිවැරදිව හම්බුණාද? ඔයාට දැනෙන විදිහට හම්බුණා. එතකොට ඒ හම්බ වෙච්ච දේ තුළ පිටින් ටැප් එක තියෙනවා කියන හැඟීමක් එනවා වගේම දැන ගැනීම කවුද කරන්නේ? හොයන්නේ? ඒ හැඟීමත් එන්නේ නැද්ද? ඒ හැඟීමත් තියෙනවානේ. දැන් එතකොට මොකද වෙන්නේ? මම කියලා දෙයක්ත් තියෙනවානේ. බාහිර කියලා දෙයක්ත් තියෙනවානේ. මේ දෙක එකතුල සම්බන්ධයක්ත් තියෙනවා දැන ගැනීම කියන එකකින් නේ. දැන් මමත් තියෙනවා බාහිර දෙයක්ත් තියෙනවා මේ දෙක එකතුල දැන ගැනීම කියන සම්බන්ධය. දැන් එතකොට ලෝකය කියන කාරණාව ඒකාන්තයෙන් තියෙනවද නැද්ද? තියෙනවනේ. ලෝකය කියන එක ඒකාන්තයෙන් තියෙනවා. එතකොට ඒකාන්තයෙන් ලෝකය කියන එක තියෙන්නේ ආත්මියකුත් මම කියලා කෙනෙකුත් ඒකාන්තයෙන් ඉන්නවනේ. මම කියලා කෙනෙකුත් ඒකාන්තයෙන් ඉන්නවා. මේ දෙක සම්බන්ධ වෙන්නේ ඒ ආත්මන් මම කියන එක සම්බන්ධ වෙන්නේ ඒකාන්ත දැනගැනීමක් නිසා නෙමෙයි. ඒකාන්ත දැනගැනීමක් නිසා. ඔන්න ඔය විදිහට මොකද ධර්මවිනයක් එක්ක හිත හුරු කරනකොට ඇත්තක් නෙමෙයි ඔක බොරුවක්ද? ඇත්ත. ඔය විදිහට හුරු කරනකොට විමෝක්ෂයක් වෙනවා. ඒකට කියනවා විඥානංචායතනෙ කියලා. හැබැයි බුදුන් වහන්සේ ධර්මෙ නෙමෙයි. මොන කොහොමද ඉදලා තියෙන හිතිල්ල කියලා. ඒ කියන්නේ එහෙම විචක්ෂණයක් තියෙනවා. ඒකතොර ඒකාන්තයෙන්ම තමා විමුක්තියටපත් වෙනවා. හැබැයි බොරුවක් කොහෙද ඇත්තක් කොහෙද මේ? ඇත්තක් කොහෙද? මේක බොරුවක් නම් විඥානංචායතන කියලා ලෝකයක් තියෙන්න බෑනේ ලෝකේ. විඥානංචායතන කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙන්න බෑ මේක බොරුවක් නම්. මේක ඇත්ත. එතකොට ඒ ඇත්තට යමු වෙනවා. නිදහස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයකුත් නැහැ. දැන් එතකොට ඔයාගේ හිතීම තුළ ඔයාටද මම මේ හිතන්න කියලා කිව්ව කාරණාව ඔයා හිත මං කියපු නිසානේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව කියලා දෙයක්වත් ඔයා දන්නවනේ. එහෙම අදහසකුත් තියෙනවනේ. හැබැයි දැන් එහෙනම් ඔයා හිතාගත්ත ওই කරුණු ටික ඔයාට තේරෙන කරුණු ටික මගෙන් අහගත්ත ඔය ටික බුදුරජාණන් වහන්සේට ආවෙන්නේ වූ දෙයක්ද? ලෝකයේ අනිමුත්තිකාමීන්ටත් ගෝචර වෙන දෙයක්ද? අනිමුත්තිකාමීන්ට ගෝචර වෙන දෙයක්. හැබැයි ඔය දේ නැතුව ඔයාට පුළුවන් ද බුදුරජාණන් ධර්මයට එන්න? බෑ. එන්නත් බෑ. අන්නේ ඒ චින්තනයක් තියෙන මිනිස්සු ඉන්න සමාජයකයි බුදුරජාණන් වහන්සේ නමක් උපදින්නේ. දැන් මම කරන්නේ ඒකත් උපද්දවන්නේ නැහැ. ඒ චින්තනය. දැන් එතකොට ඔන්න දැන් ඊට සූත්‍රවල ලස්සනට හම්බ වෙනවා. මේ ඔන්න ඔය කාරණාවටත් වැරද්ද කියන්නේ දැන් ඔයාට මම ওই කරුණ ඔක්කොම එක පෙන්නනවා. තව කරුණයක් හිතන්න විඥානේ දැනගැනීම කියන කාරණා හොයන්නට ඕනේ. දැන් ඔයාට සිවුම්ම තිබ්බා හැඟීමක් ඔයාගෙන් මම ප්‍රශ්නයක් පෙරලා ඇහුවානේ ටැප් එක කියන හැඟීමක් තියෙනව නේද කියලා. මම කියන හැඟීමකුත් තියෙනව නේද කියලා. ඇයි ඒක ඔයාට දැනගැනීමක් කියන්න බැයිද? ඒකට දැනගැනීමක් කියන්න පුළුවන් නේ. එතකොට එහෙනම් ඔයාට ආත්මයක් තියෙනවා කියන කාරණාව හෝ ටැප් එකක් බාහිර තියෙනවා කියන කාරණාව හෝ දැන් ටැප් එක තියෙන එක අතහැරනවා ඔක හිතන්න ගත්තට පස්සේ මොකද දැනගැනීම සියුම් වෙනවා. ආත්මයක් තියෙනවා කියන කාරණාව කියන එකයි දැනගැනීමක් කියන කාරණාවයි මේ ඔක්කොම එක දැනගැනීමටම සියුම් මානසිකාරය වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ දැන් තියෙන දැනගැනීමක් එකද නැද්ද? දැනගැනීමක් එක. දැන් දැනගැනීම එක්කම ඔයා ඉන්නකොට අන්න ඒකට කියනවා දැනගැනීම අනන්තයි කියලා. හැබැයි දැනගැනීම හොයන්නේ නැහැ. ඒක හොයන්න ඒක හෙවීමට නම් තව අපි වෙනම විචක්ෂණයක් කරන්න වෙනවා. ඒක අපට ඔතන ඉඳලා ඒ කියන්නේ ඔය මට්ටමේ ඉඳලා තව මදි කරන්න. ඔය කාරණාවෙන් කියලා. ඒකේ අපි තව විචක්ෂණයේ තව වෙන පැති වලින් හරි අපි විචක්ෂණය දියුණු කර ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් ඕකෙන් එතනින් පයින් එක තමයි ඔය කාරණාවෙන් පයින් ලෝකයේ සිද්ධිය තමයි
දැන් දැන ගැනීම කියන කාරණාව අනන්තයක්, ඒ කියන්නේ අනන්තයි කියන්නේ ඒකම කියන කාරණාවට අපි යමු වුණාට පස්සේ ඔයාට යමු කරන්න පුළුවන් කල්පනා කරන්න, ඒ කියන්නේ හිතන්න හිතන්න යමු. මේ කියන්නේ ඒකත් හිතීමෙන් එන්නේ. හිතීමකට යමු වුණාට පස්සේ දැන් දැන ගැනීම කියන කාරණාව එක්ක ඔයාට යම් කිසි දෙයක් හම්බ වෙනවද හම්බෙන්නේ නැද්ද? දැන් දැන ගැනීමට විතරක් කියවලා තියෙන්නේ. හම්බෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඔයාට දැන් ටැප්පර් කියන කතාවත් අතහැරලා. ආත්මයන් කියන කාරණාව කියන එක, තමා කියන කාරණාව කියන එක, දැන ගැනීමක් කියන කාරණාව එක සියුම් වෙලා ඔයා ඒ කාරණාව එක්ක විචක්ෂණයක් කරන්න යමු වුණාට පස්සේ එතනින් පස්සේ විචක්ෂණයේදී ඔයාට හම්බ වෙන්නේ හරියට ඒ කාරණාව විචක්ෂණය කරොත් ලෝකයේදී දැන ගැනීම කියන කාරණාවේදී කිසිවක් නැහැ කියන එක. මම හම්බ වෙනවා කිසිවක් නිමිති ටිකක් නැහැ. මොකද එතෙන්ද ගියෙත් නැහැ. ඒක දැන ගැනීමක් නේ. මම කියන පැත්තට ගියෙත් නැහැ. ඒක දැන ගැනීමක්. දැන් එහෙනම් දැන ගැනීම කියන කාරණාව එක හොයන්න ගියාම ඔයාට ඉස්සෙල්ලාම හම්බෙන්නේ දැන ගැනීම කියන එකක් හම්බෙන්නේ නැහැ කියලානේ. ඒ කියන්නේ කිසිවක් නැහැ කියලා. ඒක ඇත්තද බොරුද? ඒකත් ඇත්ත. ඒකට ලෝකයක් තියෙනවා. ආත්මඥායතන. ඔය විදිහට අසාමාන්‍ය මිනිස්සු මේ ලෝකෙ හිටියේ. ඔය මිනිස්සුන්ට බුදුන් හදාරන්නේ කිව්වේ. වෙන අයකට නෙමෙයි. ඉතින් ඔන්න ඔය කාරණාව එක්ක දැන් අපි හිතනකොට අපිට දැන් මේ පැති ටික එනවා ඔන්න. දැන් එහෙන් ගත්තාම ඒකත් දැන් ඔන්න පැත්තකින් ගියාම දැන ගැනීමක් කියලා කතා කරන්න පුළුවන්. කිසිවක් නැහැ කියන එක. ආයෙත් කිසිවක් නැහැ කියන එක හිතියොත් ඒකේ ඉන්නවා. කිසිවක් නැහැ කියලා එක දැනගත්තොත් ආයෙ කිසිවක් නැහැ කියන එක හම්බෙන්නේ. ආයෙ දැන ගැනීම. දැන් ඔන්න ඔය හිතීමත් එක්ක හිතීම තව වර්ධනය වෙච්ච තමයි මේකෙන් එතනින් එහා දෙයක් තියෙනවා කියලා හිතෙන්නේ. එතනින් එහා දෙයක් කියන්නේ මේ එතනින් එහා තව කල්පනා කරන දෙයක් තියෙනවා කියලා. ඒක තනියම කරගන්න බෑ. ඔය මට්ටමට හිත හුරු වුණාට පස්සේ, හිත ඔතෙන්ද විචක්ෂණයේ දියුණු වුණාට පස්සේ, ඔයාගේ ජීවිතය තුළින් සිදුවීමක් ඇති වෙනවා. දැන් ඉන්න කාරණාවෙන් ඉක්මවන්න. දැන් ඔයාට දැන් බාහිර වැඩ කටයුතු දැන් තියෙන්නේ. ඒකෙන් ඉක්මවන්න. ඒකෙන් ඉක්මවන්න හොයද්දී ඔයාට මම ඒකට අදාළ විදිහට ධර්ම කාරණාවක් කියනවා. දැන ගැනීම එක්ක විඥානං ඡායතනියත් එක්ක යමුලා ඉන්නවනම් ඒකෙන් ඉක්මවන්න යමු වෙන විදිහට ධර්ම කාරණාවක් කියනවා. අන්න එතකොට තමයි මේ ඉක්මවීම. ඒ කියන ඉක්මවීම සඳහා කියන ධර්ම સિદ્ધාන්තය තමයි විඥානපච්චය නාම රූපං කියන්නේ. අපි ඒක ගලපන්න යනවා. ඔන්න අවුලෙන් අවුලටපත් වෙන හැටි. විඥානපච්චය දැන ගැනීම කියන එක හේතුවෙන් නම් කරන ස්වરૂපයක් කියන මේ කාරණාව මෙන්න මේ සිද්ධිය මේ කාරණාව ගැන විචක්ෂණයෙන් ගොඩනගිච්ච ප්‍රඥාවෙන් තවත් නම් කරන ස්වરૂපයකට එන්නේ නැතිව දැකීම. දැන් විඥානපච්චය නාම රූප නැත්නම් දැන ගැනීම නම් කරන ස්වરૂපයක් කියලා ආවොත් ඔයාට ඒක දැන ගැනීමද නැද්ද? ඉතින් ඒකත් දැන ගැනීමයි. ඒක නම් කරන ස්වરૂපයක් කියලා આવත් එහෙම ආයේ. ඉතින් කොහෙන් ගැලවිල්ල නැහැ. දැන් අර ඉතින් දැනුමින් කොහොමද අපි මේක කරන්නේ? දැනුමින් කරන්න බෑනේ. දැනුමින් ඔක්කොම කරන්නේ තනිකර මුලාවක් නේ කරන්නේ. ඒ හිතන විදිය, ඊතර වෙන විදියට දුන්න චින්තනයේදී වෙන කෙනෙක්ගේ මෙහෙයවීමෙන් ඔයාට කියන්නේ වෙන කෙනෙකුට කියලා දෙන එකක් තමයි වෙන කෙනෙකුටයි කියලා දෙන්නේ. ඔයාත් කෙනෙකුට කියලා දෙනවා. ඔයා දැක්කොත් නැත්තම් වෙන කෙනෙකුට ධර්ම સિદ્ધාන්තය කියලා දෙනවා. විඥානපච්චය නාම රූපං කියලා දැක්කේ. විඥානයයි පිළිසිඳ හොයාගෙන ගියේ. විඥානේ නාම රූපයෙන් හටගත්තේ. ඒක කියලා දෙilla. ඔයාට හම්බවිල්ලක් වුණා නම් විඥානේ නාම රූපේ කියලා. ඔයා තවත් දැන ගැනීමකට කොටු වෙලානේ. තවත් නම් කරන ස්වරූපයකට කොටු වෙලානේ. ඉතින් ඒක ධර්මෙ නෙමෙයි. මෙන්න මේ මං කියපු කියමන ටික විතරක් හිතලා බැලුවොත් එහෙම මේ මං කියපු ටික විතරක් කියන්නේ මේ වෙන ගැඹුරින් මොකක් කල්පනා කරන්නේ නැතුව මේ කියපු කියමන් ටික තුලදී ඔයාට මේ කියන හිතීම කියන කාරණා ප්‍රායෝගික වුණොත් ඔයාට හම්බ වෙන්නේ හසින්තව. හම්බෙන්නේ තියන්නේ. ඔයාට හසින්තව හම්බුනේ නැත්නම් ඔයාට ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ. ඔයාට හසින්තව හම්බුනේ නැත්නම් ඔයාට ලෝකේ හම්බෙන්නේ. දැන් මේ චින්තනයේදී හසින්ත හිටියද? කලින් හිටියද හසින්ත?
මේ චින්තනයේ එක්ක හිටියොත් එහෙම හසින්තව දැන් හම්බෙන්නේ නැත්තම් කලින් හිටියද? හිටියා කියන එකත් හිටියේ නැහැ කියන එකත් දෙකම කතා කරන්න අදාළ නැහැනේ. පස්සේ ඉඳීවිද? කතාව නැහැ. ඔය ඔක්කොම තියෙන්නේ මේ දර්ශන නැති තාක් විතරයි. ඔන්නෝකට කියනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය, විචිකිච්ඡා ප්‍රහාණය. දැන් ඔයා හොයයිද? ඔයාට ගැටි වෙලා, Tamanට ගැටි වෙලා විමුක්තියක් හොයන්න වැඩ පිළිවෙලා. මොනවද කරන්න හොයයි? නෑනේ. සීලබ්බත පරාමාස සංයෝජයෙන් දුර වෙනවා. ඔය තුනම එකට බැඳලා තියෙනවා. හැබැයි ඔය හිතීම ප්‍රායෝගික වෙන්නට ඕනේ. ඔය හිතීම ප්‍රායෝගික වෙන්නේ නැතුව මොන විදිහට කල්පනා කරත් ඒක දැන ගැනීමක්, ආය නම් කරන ස්වරූපයක්, ආය දැන ගැනීමක්, ආය නම් කරන ස්වරූපයක් කවදාවත් ජල වෙන්න බෑ. ඉතින් ඔය පටන් ගන්නම හොඳයි. ඔය තව කියන්නේ මම ලොකු ගැඹුරු කරුණු ටිකක් කිව්වේ. ඔය පටන් ගන්නම හොඳයි. ඔය කාරණා ඔය විදිහටම හිතාගෙන යන්න. ඔය පටන් ගන්නම නැතුව කවදාවත් යන්න බෑ. ඔයාට සල්ලි නැති වෙනකන් සල්ලි නැති වුණොත් විතරයි ඔයා වෙන කෙනෙක් ළඟට යන්නේ. බඩගිනිනකොට. නැත්නම් ඔයා යන්නේ නැහැ. ඔයා අන්ත අසරණ වුණොත් විතරයි හිතලා ඔයා නැමෙන්නේ. අන්න මොකකටද නැමෙන්නේ? ඔයත් හිතුවා ඒ හිතන එකට කියන බෝධියක් කියලා චින්තනයක්. බෝධියෙන් ගිහිලා කෙනෙකුට නැමෙන්නේ. ඔයා ගිහිලා හිඟන්නේ එකෙන් සල්ලි ඉල්ලයි තව. නෑ සල්ලි තියෙන කෙනෙක්ගේ ගුණවත් සල්ලි තියෙන කෙනෙක් ඉල්ලන්නේ නේ. අන්න ඒ වගේ තමයි නැමෙන්නේ බෝධියක් තියෙන කෙනෙකුට. අන්න ගම්භීර ධර්මයේ කියන්නේ ඒ වෙන්නේ නැතනේ. ඒ නිසා ඔහොම හිතලා ප්‍රශ්න එනකම් හිතන ජීවිතේ. එතකොට ඔය හිතීවි මට්ටමේදී පවා ලෝකේ ප්‍රශ්න වලට එන්න ඉඩ නැහැ. ඉතින් ඒකෙන් නම් අර බුදුරණවහන්සේගේ ධර්මයකට නැතිව මේ ලෝකේ විමුක්තිකාමී ශෝකකර ජීවිතය ගත කරන්නේ මේ කිසිම කාමයක් නැතුව රාගයක් නැතුව තරහක් නැතුව ජීවිතය ගත කරන්නේ. එන්නේ නැහැ ඒ කට්ටියන්ට. ඒ කට්ටියත් ඒ විමුක්ති මාර්ගයේ ඉන්නවා. සනසරෙන් අටකේ කතාවේදී අර හැඟීමක් ගැන කියනවා. ඒ හැඟීම කියනකොට මතකත් මම දැන් අර මේ ඔය හැම දෙයකටම දකින්න මොහොතේ ඒකට අපි කියනවා නමක් කියනවානේ දැන් කෝපේ කියලානේ. ඒ කෝපේ කියලා ඒ කියන එක මගේ තියෙනවනේ. තියෙන දේ දැන් මේ දකින්න හැම එකම එක්කෝ ඒක වගේ කියලා හරි කියනවා. එතකොට මේ ඒකද හැංගීම. ඒ කියන්නේ මගේ ඒකත් හැංගීමක් තමයි. ඒකත් හැංගීම. ඒ කියන්නේ මේ මොනවා හරි නිමිත්තක් ඔයාලට එනවා කියන්නේ නිමිත්තක් එන්න දැන් නිමිත්තක් කියන කාරණාව එනවා කියන කාරණාවේදී ටිකක් ගොරෝසුයි. නමුත් ඔයාට තියෙනවනේ ඔයා කියන කාරණාවනේ. ඒකත් හැංගීම. ඒක ඔයා හිතන්නේ නැහැ ඔයාට එන්නේ නැහැ නේ. නමුත් ඔයාගේ ඇතුලෙන් තියෙනවා ඔයා කියන කාරණාවක් තියෙනවා. ඒකත් හැංගීම. තමන් කියන කාරණාව. වෙමි කියන කාරණාව. ඒකත් හැංගීම. ඒක තමයි සියුම්. එතකොට ඒ පදනම නිසා තමයි අර නිමිත්ත දැන් කෝපේ කියන නිමිත්තක් එන්න තියෙන කාරණාව පවා එන්නේ අර වෙමි කියන හැංගීම කියන කාරණාවත් එක්ක. නැත්නම් වඩ හිතන්න බෑනේ වෙන කෙනෙක් නෙවෙයි හිතන්නේ. එහෙනම් ඔයාට ඒ හැංගීම තියෙනවා ඒ හැංගීම දැන ගැනීම. ඒ හැඟීම දැන ගැනීමක් කියලා ඔය අත්විඳින්නේ නැහනේ. ඔය අත්විඳින කාරණාවකට නෙමෙයි බුදුරණවහන්සේ දැන ගැනීමක් කියන්නේ. දැන් ඔයා කලින් කියපු කාරණාවට ඔය අත්විඳින දැන ගැනීමන්නේ. බුදුරණවහන්සේ පෙන්වුවේ දැන ගැනීම කියන කාරණාව ප්‍රඥාවට ගෝචර දෙයක්. දැන ගැනීම කියන්නේ ප්‍රඥාවට යන්ත විඥානාති සම්පජානාති. යමක් දැනගැනීමද එය හඳුන යමක් දැනගැනීමද එයයි අවබෝධ කරගන්න. කවදාවත් දැනගැනීම කියන එක කියන බුදුරණවහන්සේ පෙන්නපු යථාර්ථවාදී බව ඉන්නේ නැහැ. ඔයා දැනගත්ත කියලා දැනගත්තේ නැද්ද? මේ පඩිපෙලක් කියලා දැනගැනීමක් කියලා දැනගත්තේ නැද්ද? දැනගත්තනේ. මේ ටැප් එකක් දැනගත්ත කියලා දැනගත්තේ නැද්ද? දැන් ඒක ඔයාලා දැනගැනීමද හම්බුනේ? ඔයාට දැනගැනීමද හම්බුනේ?
මට දැනගැනීම හම්බෙලා නෑ නේද? දැනගැනීම හම්බෙලා නෑ. කොහෙන් ගියත් වෙන දැනගැනීමකට රිංගකට. හැබැයි ඔයාලට ওই කරුණු ගැන හිතන්න බෑ නේද? ඔය ගොරෝසු මට්ටම යන්නේ නැතුව. හිතන්න බෑ. අන්න ඒක නිසා තමයි අපි කොටු වෙන කාරණාව ඉක්මවන්න අපට වෙන කෙනෙක් උපකාර අවශ්‍යයි. අසාමාන්‍යයි ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ මට්ටමේ නිදහස් දුකෙන් රහත් මඟපල් ලබන්නේ නැතුව ඒ වගේ නික්මිලා තවත් සත්‍ය හොයන උපනිෂද පරිබ්‍රාජකය වගේ අය. ඒකට අසාමාන්‍යයි. ඒ වගේ නික්මිලා සත්‍ය වල අවබෝධ කරගන්න දෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පස්සේ බුදුරණවහන්සේ. අනිත් කිසි කෙනෙකුට එහෙම කරන්න බෑ. හොඳයි, ඇත්තටම හිතන හොඳයි. අපිට පුළුවන් තැන ඉඳලා ඒ ගොරෝසුව දැනන තැන ඉඳලා කරන්න ඕනේ. නැත්නම් අපි කොච්චර ධර්ම ඉගෙන ගත්තත් අපි කරන්නේ ගැළපිල්ලක් විතරයි. තනිකර ගැළපිල්ලක්. ඒ මට්ටමේ හිතන එක හරි වටිනවා මල්ලි. කියන්නේ ඒ මට්ටම තමයි තේරෙන ඒක තමයි කල යුතු කරන්න. දැන් මට හතරක් ඇතුනේ ඊයේ කියපු කාරණාව එක හිතන්න ඕන කියම. ඒ කියන්නේ ඒක තමයි යොමු වීම කියන්නේ. අපි කියන්නේ ලෝකේ මට්ටමේ යොමු වීම කියන අනිත් කාරණා. මොකද ඒ වැදගත්කමත් එක්ක යොමු වෙනකොට ඒක හිතන්න බැලුණා තමයි ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් බෑ. දැන් කරන්න පුළුවන් එකන්නේ බැරි එකකුත් නෙමෙයිනේ. අපි හරියටම හරි කියන කාරණා තියුණාට අපිට කරන්න පුළුවන් කාරණාව. එතකොට අපිට කරන්න පුළුවන් කාරණාව අර යම් යොමු වීමක් එක්ක කරන කාරණාවයි තමයි අපිට එතනින් එහාට තියෙන්නේ. නැත්නම් හැමදාම එක තැන පල්වෙනි විතරයි වෙන්නේ. එතනින් එහා මොකුත් වෙන්නේ නැහැ. මූලික දේ පටන් ගන්න යන්නේ කවදාද? ඒ කියන්නේ ඉපදිච්චලා මේ කකුරු ලියන්න ඉගෙන ගන්න යන්න කලින් උසස් පෙළ විභාග ලියන්න යනවා වගේ. එහෙම කරන්න බෑනේ. ඉපදිච්චකම ඉපදිච්චලා මේ ඉස්සලම අකුරු ලියන්න ඉලක්කම් ලියන්න ඉගෙන ගන්නට. එහෙම ඉගෙන ගන්න තමයි ක්‍රමානුකූලව උසස් පෙළ විභාග ලියන්නේ. කැම්පස් යන. නැත්තම් හරියන්නේ. ඉතින් ඒ වගේ අර කරන්න පුළුවන් මේ කරුණු ඒ කියන්නේ හරියටම මුලින් ඉඳලම කරන්න පුළුවන් කරුණු ටික කරන්න ඕනේ. ආධුනික ජීවිතේ ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වට වැඩක් නැහැ. කලින් ජීවිතේ ප්‍රොෆෙසර් කෙනෙක්. දැන් ඒ නිසා අකුරු ඉගෙන ගන්න ඕනේ. දැන් මට දෙන්න දැන් මේ ප්‍රොෆෙසර් කම ආපහු විශ්වවිද්‍යාලේ. හරියයිද? ෆිසික්ස් කියලානේ කියන්නේ. අන්න ඒ වගේ තමයි ධර්ම ඉගෙන ගන්න කරලා තියෙන්නේ. ධර්ම ඉගෙන ගන්නවා කියලා ඉගෙනගෙන තියෙනවනේ. හින ධර්මයේ ඉගෙනගෙන වැඩ පිළිවෙල කරලා ගොඩාක් දේ කරලා තියෙනවනේ. අතීත ජීවිතේ ප්‍රොෆෙසර් වගේ. මේ ජීවිතේ ඒ ප්‍රොෆෙසර්කම ඇතලා ගන්න හදනවා. බෑ කරන්න. මේ ජීවිතේ ආයේ මුල ඉඳලා අකුරු ඉගෙනගෙන යන්නට ඕනේ. ලියාගෙන ඉගෙනගෙන ඉලක්කම් ඇඳගෙන එහෙම යනකොට තමයි ආයේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. නැතුව බෑ. ඒක අතීත ජීවිතේ වගේ. අතීත ජීවිතේ වෙච්ච ජොබ් අතීත ජීවිතේ කරපු ජොබ් එකක් වගේ. ඒක සම්පූර්ණයෙන් අතහැරලා අලුතින් කරන්න ඕනේ. එච්චරයි. තියෙනවා? කලින් දෙවියන්ට අපස්නේ. හරිද? ඒක සමාද දැනීමේ හේව සම්බන්ධ ඊට පස්සේ දැනීම ගැන හොයනද කියන්නේ කනවා කියන්නේ හේව සානහරණය. කියන්නේ කඩ තොලට කියනවාද එහෙම රබියට දැනනවාද දැනෙන දේද කනවා කියන්නේ අපන එකද කියලා කියනවා එහෙම හොයගෙන යද්දී එතනින් එහාට හිතන්න බෑ ලොප් වෙනවා. ඊට පස්සේ මම අය පස්සට දැනී කියන්නේ දැනනවා කියන්නේ මොකද කියලා. ඊට පස්සේ දැනනවා කියන්නේ මොකද්ද කියලා බලද්දී හිතද්දී හිතන සමහරවිට දැනෙන්නේ කොහොමද? දැන් අර අදින් දැරිය සමහරවිට ඇස්දෙන් දැක්කොත් නේ කෝප් එක ගන්නවා. දැන් කනට දෙයක් ඇහුනොත් තමයි එහෙම ඇහිච්ච දේ යන්නේ. ඊට පස්සේ හිතනවා මොනවාද මේ යෙදීමෙන් කින් තමයි දැනගැනීමක් තියෙන්නේ. එතනින් ඒක හරි කියලා ගත්තා කියන්නේ. ඒ කියන්නේ අපි නිගමනයක් දෙනවා. යෙදීමකින් දැනගැනීමක් කියන කාරණාවට නිගමනයේ සහ දැනගැනීම කියන එකට නිවැරදි භාවයක් තියෙනවා.
එතකොට අන්න ඒ මෙහෙමයි. ඒ හිතීම හොඳයි. අර තියෙන්නේ දැන් අපිට කවදාවත් මොන්ටිසෝරි පැනලා මේ දහසට යන්න බෑනේ. මේ හිතීම එක ගිහිලා තමයි ඉතින් එහාට යන්න පුළුවන්. නැත්තම් එහෙම අපි මේ ඒ කියන්නේ වැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව ඉස්සරහ දෙයකට යන්න ගියොත් එහෙම තනිකර අවුල් වෙනවා. දැන් දැනෙන කාරණාව එක්ක දැන් දැනෙන ප්‍රශ්නේ එක්ක ඔන්නෝර වැඩෙන්න ඉඩ දුන්නාට පස්සේ තමයි එතනින් එහා ඊළඟට හිතන්න පෙළඹෙනකොට එහා හිතන්න පෙළඹෙන්නේ එතනින් එහා දෙයක්. ඒ කියන්නේ දැන් එතනදිත් ඒක දැන ගැනීමක් එක්ක ඉන්නේ. ඒ කියන්නේ යෙදීමක දැන ගැනීමක් කියන කාරණාවම දැන ගැනීමන්නේ. යෙදීමක දැන ගැනීමක් කියන කාරණාව දැන ගැනීම. ඔන්න ඔය ප්‍රශ්නේ ප්‍රශ්නයක් බවට එන තැනදී තමයි ඊළඟට ඒක හිතන්න යන්නේ. ඉතින් ඒක හිතන්න යන්නේ මුලින් මේක හිතන්න කිව්වොත් එහෙම. මුලින් මේක හිතන්න කිව්වොත් ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නයක් ගොඩනගාගෙන හොයන්න යනවා. ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නයක් ගොඩනගාගෙන හොයන්න ඉන්න බෑ. ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙද්දි යන්න තියෙන්නේ. දැන් ඔය සමාධිය තමයි ඔය දැන් ඔය විඥානයේ දැන ගැනීම කියන කාරණාව අනන්තයි කියන ඒ සමාධිය එතනදී යාට ඒ කාරණාවේ කතා කරන්නේ යාට එතන ප්‍රශ්නයක් ආවට පස්සේ. දැන් සමහර අයට පුළුවන් දැන් හිතවනකොට දැන් මම යම් කිසි විදිහෙන් කරුණු කියලා හිතවනවා කියලා කියන්නේ මෙහෙම කියලා. එතකොට ඒ කියන ටිකෙන්ම මගේ පැත්තට නැමෙනවනේ. දැන් බාලක බුදුරණවහන්සේට පංචවග්ගියලට මාසයක් තිස්සේ ධර්ම කාරණා විග්‍රහ කරන්න ඕන වුණා. මාසයක් තිස්සේ. එතකොට දැන් දැන් ලොකු වෙන දෙයක් කිව්වේ නැහැ. ඒ කරුණ ටිකම. එතකොට ඒ කියන්නේ අර තනිකරම ඒ කියන්නේ බුදුරණවහන්සේ කියන විදිහටම කරන විදිහට නැමෙන එක. අර සමාපත්ත වලට යන දෙයක් නෑ එතකොට. සමාපත්ත වලට ගිය කෙනාට එතන ප්‍රශ්නේ දැන් ඒ සමාපත්ත වලට ගිය කෙනෙකුට ප්‍රශ්නේ ඉස්මතු කරන්න බලෙන් බෑ. එයාලට අසාමාන්‍ය හැකියාවකින් තමයි ඉස්මතු වෙන්නේ. දැන් ඔය සුත්ත නිපාතෙන් හිට කරන එකේ ඒ කට්ටියන්ට එයාලගේ අසාමාන්‍ය හැකියාව. ඒ කියන්නේ එතෙන්ද ගියාට පස්සේ කෙනෙකුට ප්‍රශ්නයක් එනවා කියන එක හොයන්න බෑ. දැන් අපේ ජීවිතේ දැනෙන කාරණාවක් එක ප්‍රශ්නයක් එනවනේ. මෙතනදි තමයි කතා කරන්න පුළුවන්. මේ ගොරෝසු මට්ටමත් එක්ක. අපි ප්‍රශ්නයක් ඉන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් නැතුව අපේ ජීවිතේ අපි බුදුරණවහන්සේගේ ධර්මයෙන් උත්තරයක් දාගෙන ඉන්න හදට වෙනවා. ඒ කියන්නේ හරියට මේ උසස් පෙළ විභාග ලියන්න යනවා කෙනෙක් මොන්ටිසෝරි ළමයේ විභාග ලියන්න යනවා මේ මොන්ටිසෝරි ළමයේ කියන්නේ ගිහිල්ලා මේ අර කවුරු හරි ගණන් හදපු පේපර් එක තියාගෙන ඉන්නවා අපි හදුවා කියලා දෙනවා. අන්න ඒ වගේ වැඩ. එදින එයාට මෙලෝදියක් නැහැ නේද? එයා කිසිම දෙයක් නැහැ. හැබැයි එයාගේ නමින්ම අපිට වෙන ළමයෙක් ඉන්නවා කියලා. එයාගේ නමින්ම ඒ විදිහටම ගාන හදලා ඒක අරගෙන අර නම්බර එකම දාලා දැන් එයාට මැත්ස් වලට ඒ තුනක් තියෙනවා. විභාගේ පාස්. දැන් එයාට මොකද වෙලා තියෙන්නේ? තනිකර ලපටිනේ. ලපටි කියන්නේ ඒ කියන්නේ ඒක තනිකර ගොංකමක් නේ. මෙන්න මේ වගේ තමයි අදාර මේ යෙදෙන කාරණාව එක්ක ප්‍රශ්න හොයන්නේ නේ. මොන්ටිසෝරි ළමයා කරියොත් උසස් පෙළ විභාග ලියන එක ලියලා පාස් වෙන එක නෙමෙයි. එයා කරියොත් එතන තියෙන ප්‍රශ්න. එයාට තියෙන්නේ එක දෙක ලියන්න බැරිකම. එයාට තියෙන්නේ අයන්න ලියන්න බැරිකම. එයා ඒකයි කරන්නට ඕනේ. එහෙම යන්න තියෙන්නේ. තමන්ගේ අම්මා තාත්තා මේ කම්බයින් මැත්ස් මේ නැත්නම් උසස් පෙළ උගන්වන සර් කෙනෙක් ටීචර් කෙනෙක් කියලා හිතලා මේ විභාග ලියන්න ගියා කියලා හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි වෙන්නේ ධර්ම දැනුම ඔක්කොම අරගෙන එයාලා කරන්නේ ධර්ම දැනුම ඔක්කොම අරගෙන මොන්ටිසෝරි ළමයි උසස් පෙළ විභාගෙ ඒකක් ගන්නවා. වෙයා ගණන් හදලා නෙමෙයි. තමන්ගේ අම්මා හරි තාත්තා හරි ටීචර් කෙනෙක් ඒවා උදන්නේ. එයා තමයි ගණන් හදන්නේ. එයා ගණන් හදලා ඒක තියෙන්නේ ඒ ළමයාට. අන්න ඒ වගේ වැඩක් තමයි ධර්ම ඉගෙන කරලා තියෙන්නේ. ඔන්න ඔතෙන් යන්නේ නැති වෙන්න මේ මෙතන දැනන ප්‍රශ්නේ ඉදලා හොයන්නට ඕනේ. දැනෙන ප්‍රශ්න ඉදලා හිතන්නට ඕනේ. ඒ ඉතින්ද තමයි ධර්මයේ තියෙන්නේ. ඒ හිතීම උපරිම දියුණු කරනවා නම් ඒ හිතීමත් එක්ක ධර්මයේ තියෙන්නේ. නැත්තම් කොච්චර කරත් එයාට ධර්මයක් අහලා කරුවත් එන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලා හිතන විදිහ ගොඩාක් හොඳයි. ඊළඟට ප්‍රශ්න එනවා. ඊළඟට ආයන ලියන්න ඉගෙන ගත්තට පස්සේ එක ලියන්න ඉගෙන ගත්තට පස්සේ එකතු කරන්න ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට එකතු කරන අඩු කරන ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට එකතු කරන අඩු කරන ප්‍රශ්නේ ආවට පස්සේ එතනින් එහා මේ බෙදීම වැඩි කිරීම ගණන් තියෙන්නේ. ඊට එතනින් එහා ප්‍රශ්න තියෙන්නේ. ඊටකට ප්‍රශ්න වෙන්නේ ඒකන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිතනකොට ප්‍රශ්න එන්නේ. ප්‍රශ්න එනකොට ඒකට අදාළ කරුණු දෙන්නට ඕනේ. අදාළ කරුණුත් එක චින්ත දෙන්නට ඕනේ. නැතුව හරියන්නේ.
අර මේ කවුරු හරි බබෙක් වෙන්නට ඕනේ කියලා. ඇත්තටම බබෙක් වෙන්නට ඕනේ. බබෙක් වුණොත් තමයි හරියටයි මොලේ හරියන්නේ. නැත්තම් නම්